ඕම් ශාන්ති 2021 සැප්තැම්බර් මාස 20 වන දින උදෑසන මුරලී බාබ්දාදා මදුබන් සාරය සුමිහිරි දරුවනි පියා පැමිණ සිටින්නේ උපත් 21කට ඔබට ආධිපත්‍යයේ උරුමය හිමි කරගෙන අචල සහ නොබැදි රාජධානියේ පාලකයන් වීම සඳහා උසස් ක්‍රියා කිරීමට ඔබට ඉගැන්වීමටයි. බාබාගේ ප්‍රශ්නය ගෘහවාසීන්ගේ කුමන විශ්වාසයේද සන්‍යාසීන්ගේ විශ්වාසයට බොහෝ වෙනස් වන්නේ? බාබාගේ පිළිතුර ගෘහවාසීන් විශ්වාස කරන්නේ දෙවියන් නියත වශයෙන්ම එක් හෝ තව වේශයකින් පැමිණෙන බව වන අතර සන්‍යාසීන් විශ්වාස කරන්නේ බ්‍රහ්ම පදාර්ථය සිහි කිරීමෙන් ඔවුන් ඒ තුලට මුසුවන බවයි. පියා විස්තර කරන්නේ කිසි කෙනෙක් බ්‍රහ්ම පදාර්ථයට මුසු නොවන බවයි. ජීවාත්ම අමරණීය බැවින් ඔවුන් කිසිවක් තුල මුසුවන්නේ කෙසේද? පරමාත්ම දෙවියන් පැමිණී විට ඔහු නියත වශයෙන්ම ගුරුවරයා ලෙසින් ඔබට ඉගැන්වීම් ලබා දෙයි. සිතිවිලි මගින් ඔහු ඔබට ඥානය ලබා නොදෙයි. බාබාගේ ගීතය ඔබව හමු වීමෙන් අපට මුළු ලොවම හමු වී තිබේ. අහස පොළව සියල්ල අප සතුය. ඕම් ශාන්ති. ඔය මිහිරිතම ආධ්‍යාත්මික දරුවන්ට මෙම ගීය ඇසුණා. බාබා කියන්නේ ආධ්‍යාත්මික දරුවන් පමණයි. අසීමිත පියා අසීමිත සතුට ලබා දෙන බවත් ඔහු සියල්ලන්ගේම පියා බවත් ඔය දරුවන් දන්නවා. සියලුම අසීමිත දරුවන් ජීවාත්ම ඔහුව සිහි කරයි. ඔවුන් එක්කෝ තව අන්දමකින් ඔහු සිහි කරන නමුත් එම පරම පියා පරමාත්ම ජීවයෙන් ඔවුන් ආධිපත්‍ය හිමි කරගත යුතු බව ඔවුන් නොදනී. පියාගෙන් ඔබ හිමි කරගන්නා ස්වර්ණමය යුගී ලෝකාධිපත්‍ය අචල නොබෙදී එමෙන්ම නොසෙලවෙන බව ඔබ දන්නවා. ආධිපත්‍ය උපත් 21කට ස්ථීර ලෙසින් අපගේ ලෙසින් රැඳී තිබේ. අපගේ රාජ්‍ය මුළු ලොව පුරාම පවතින අතර කිසිවෙකුට එය අපගෙන් උදුරාගත නොහැක. කිසිවෙකුට එය කොල්ල කෑමට නොපුළුවනි. අපගේ රාජධානිය නොසෙල්වී පවතින්නේ එහි එක් ධර්මයක් පමණක් තිබෙන නිසාය. එහි ද්වන්දයක් නැත. එම රාජධානිය නොමෙදී තිබේ. ඔය දරුවන්ට මෙම ගීතය ඇසෙන විට ඔබගේ බුද්ධියේ ඔබගේ රාජධානියේ කූල්මත් බව තිබිය යුතුයි. ඔබට විගසින් පියාව සහ උරුමය සිහිවනසේ එවන් ගීත ඔබගේ නිවසේ තබා ගත යුතුයි. පියාගේ සිහිපත් කිරීමේ කූල්මත්භාවය ගෙන දෙන ගීතවලට ඔබ සවන් දිය යුතුයි. ඔබගේ සෑම දෙයක්ම අදෘශ්‍යමානයි. වැදගත් මිනිසුන්ට බොහෝ සෝබනය තිබේ. ඔබට කිසි සෝබනයක් නැත. පියා ඇතුළු කෙනා තමන්ගේ ආටෝපයක් නොපෙන්වන බව ඔබට දැකගත හැක. ඔහු පෙර ඇන්දේම ඇඳුම් ආදිය ඔහු දිගටම පළඳී. අපට අපගේ රාජධානියේ භාග්‍ය ලබා දීම සඳහා බාබා මෙම කෙනා තුළට ඇතුළු වී ඇති බව ඔබගේ බුද්ධියෙන් වටහා ගත හැක. මේ මුළු ලෝකේ පුරා සිටින සියලුම මනුෂ්‍යයන් ශරීර අවදානය තුලින් අධර්මිෂ්ඨ ක්‍රියා සිදු කරන බව ඔය දරුවන් දන්නවා. නුවණ නොමැත්තන් යයි
ඔහුන්ට කියන්නේ මේ නිසාය. සෑම කෙනෙකුගේම බුද්ධියට අගුල් දමා ඇත. ඔබ බොහෝ නුවණ ඇති ලෝකයේ අධිපතියන් විය. මායා දැන් ඔබ මුළුමනින් නුවණ නැති කිසි පළක් නොමැත්තන් බවට පත් කර තිබේ. පියා වෙතට යෑමට මිනිසුන් බොහෝ යාගහෝම පවත්වා තපස් ආදිය රකී. නමුත් ඔවුන්ට කිසි දෙයක් ලැබෙන්නේ නැත. ඔවුන් දිගින් දිගටම වැටි වැටි සැරිසරයි. කිසි කෙනෙක් දෙවියන්ව හඳුනන්නේ නැත. ඔහු සර්ව ව්‍යාප්තික බව ඔවුන් නිකමට පවසයි. එය සම්පූර්ණයෙන් වැරදි. පියාණන් යන වචනය ඔවුන්ගේ බුද්ධිය තුළට ඇතුළු වන්නේ නැත. සමහර මිනිසුන් පියාණන් යන වචනය භාවිත කළත් එයත් නිකමට කියනවාට කියයි. ඔහු පරම පියා, පරමාත්ම ජීවය බව ඔවුන් සැබවින්ම වටහා ගත්තේ නම් ඔවුන්ගේ බුද්ධිය දීප්තිමත් වන්නට පටන් ගනී. පියා ඔබට ඔබගේ දෙව්ලොව උරුමය ලබා දෙයි. ඔහු දෙව්ලොව දෙවි පියාණන්ය. එසේනම් අපි කලියුග අපායේ අසුන්ගෙන සිටින්නේ ඇයි? ඔවුන්ට දැන් විමුක්තිය සහ ජීවන මුක්තිය ලබාගත හැක්කේ කෙසේද කියා කිසිවෙකුගේ බුද්ධියට ඇතුළු වන්නේ නැත. ඔබට දැන් අවබෝධය ලැබී තිබේ. එය නව ලෝකයේ සහ නව ಭಾರತය වූ කල්හි එය අපගේ රාජධානිය වූ බව බාබා අපට මතක් කර දී තිබේ. එක් උපදේශයක්, එක් භාෂාවක් සහ එක් අධිරාජ්‍යයක් සහ එක් අධිරාජිනියක් විය. ස්වර්ණමය යුගයේ අධිරාජයන් සහ අධිරාජිනියන් සිටින අතර රිදී යුගයේ රජවරුන් සහ රැජිනියන් සිටී. පසුව තඹ යුගයේදී පාපයේ මාර්ගය ආරම්භ වන විට සෑම දෙයක්ම එකිනෙකාගේ කර්මය මත රඳා පවතී. සෑම ජීවාත්මයක්ම තම සිරුර හලා දමා ඔහුගේ කර්මයට අනුව තව එකක් ගනී. පියා පවසන්නේ උපත් 21කට ඔබට අඛණ්ඩව ආධිපත්‍යය ලැබෙන අන්දමේ එවන් ක්‍රියා සිදු කිරීමට මා දැන් ඔබට උගන්වනවා. ඔබට එහිදීද සීමිත පියවරුන් සිටින නමුත් රාජධානියේ ඔබගේ උරුමය අසීමිත පියාගෙන් ඔබට ලැබී ඇත. යන ඥානය ඔබට එහිදී නොමැත. තඹ යුගයේදී රාවණගේ රාජධානිය ආරම්භ වූ විට සම්බන්ධකම්වල පදනම වන්නේ පාපයන් වන අතර ඔබ සිදු කරන ක්‍රියාවලට අනුව එහි ඵල ලැබෙයි. දේවතාවන් පාපයේ මාර්ගයට යන අතර ස්වර්ණමය යුගයේ සෑම දෙයක්ම අවසන් වෙයි. ඉන්පසුව ඔබගේ කර්මයට අනුව ඔබ තව උපතක් ගනී. ಭಾರತයේ පිදුම් ලබන්නට සුදුසු රජවරුන් මෙන්ම වන්දනාමාන කරන රජවරුන්ද සිටියා. ස්වර්ණමය යුගයේ රජු, රැජින සහ පුරවැසියන් යන සියල්ල පිදුම් ලබන්නට සුදුසුය. ඉන්පසු තඹ යුගයේ භක්තිය ආරම්භ වන විට රජු, රැජින සහ පුරවැසියන් යන සියලු දෙනාම වඳින්නන් වෙයි. මහා සූර්ය රජ පෙළපතේ රජවරුන් වඳින්නන් වී ඉන්පසුව වෛශ්‍ය රජ පෙළපතේ කොටසක් බවට පත්වෙයි. ඔබ දැන් පාපයෙන් තොර බවට පත්වනවා. එහි ප්‍රතිලාභය උපත් 21කට පැවතෙන අතර ඉන්පසුව භක්ති මාර්ගය ආරම්භ වෙයි. ඔවුන් පැවතුණු පිදුම් ලබන්නට සුදුසු සියලුම දේවතාවන්ට දේවාල තනා
ඔවුන්ට වන්දනාමාන කරති. මෙය සිදුවන්නේ ಭಾರತයේ පමණයි. පියා පවසන මෙම උපත් 84 කතා පුවත බලපාන්නේ ಭಾರතයේ ජනතාවටයි. වෙනත් ආගම්වල අය පැමිණෙන්නේ පසුවයි. ව්‍යාප්තිය සිදුවන විට ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සිටී. දේවතාවන්ට විවිධ සම්ප්‍රදාය සහ චාරිත්‍ර තිබේ. එය ಭಾರතයේ ගුරුන්ට තිබෙන සම්ප්‍රදායන් නොවිය. චක්‍ර භාගයකට පසුව රාවණගේ රාජධානිය ආරම්භ වන විට සම්ප්‍රදායන් සහ චාරිත්‍ර සියල්ල වෙනස් වී පිදුම් ලබන්නට සුදුසුව සිටි අය වඳින්නන් බවට පත්වෙයි. ප්‍රථමයෙන් ඔවුන් අමිශ්‍ර වන්දනාව ශිවාට පමණක් සිදු කළා. ඔහු වෙනුවෙන් දේවාල තැනූ අතර පසුව ලක්ෂ්මී සහ නාරායන වෙනුවෙන් දේවාල තැනුවා. එක් පුද්ගලයෙක් ලක්ෂ්මී සහ නාරායන වෙනුවෙන් දේවාලයක් තැනූ විට තවත් කෙනෙක් එයම සිදු කරයි. ඉන් පසුව ඔහු රාමා සහ සීතා වෙනුවෙන් දේවාල තැනීම ආරම්භ කරන අතර පසුව කලියුගයේ ඔවුන් දිගින් දිගටම ගණේෂ්, හනුමාන්, චන්ද්‍රිකා දේවතාවිය ආදී සියලුම විවිධ දේවතාවන්ගේ ප්‍රතිමා නිර්මාණය කරයි. භක්ති මාර්ගය වෙනුවෙන් එම මෙවලම් අවශ්‍ය වෙයි. බීජයක් ඉතා කුඩා වන අතර ඉන් වැඩෙන ගස ඉතා විශාලය. ඒ ආකාරයෙන්ම භක්තියේ බොහෝ ව්‍යාප්තිය සිදුවෙයි. ඔවුන් බොහෝ ග්‍රන්ථ නිර්මාණය කර තිබේ. පියා ඔය දරුවන්ට පවසන්නේ භක්ති මාර්ගයේ සියලුම මෙවලන් අවසන් විය යුතුයි. දැන් ඔබගේ පියාවන මා සිහි කරන්න. භක්තියේ බලපෑම බොහෝසේ තිබේ. එය ඉතා අලංකාරයි. ඔවුන් නැටුම්, සංදර්ශන, භක්ති ගී ගායනා ආදිය සඳහා බොහෝ වියදම් කරයි. පියා පවසන්නේ දැන් ඔබගේ පියාණන් වන මාව සහ ඔබගේ උරුමය සිහිපත් කරන්න. ඔබගේ ආදි සනාතන ධර්මය සිහි කරන්න. ඔබ උපතින් උපතට බොහෝ විවිධ මාදිලියේ භක්තියේ යෙදී ඇත. භක්තිය සිදු කිරීම ආරම්භ කරන්නේ ගෘහස්ත ධර්මයට අයත් අයයි. සන්‍යාසීන් භක්තියේ යෙදෙන්නේ නැත. යාග හෝම පැවැත්වීම, තපස් රැකීම, දන් දී පුණ්‍ය කටයුතු සිදු කිරීම සහ වන්දනා ගමන්වල යාමාදී සියල්ල සන්‍යාසීන්ගේ නොව ගෘහවාසීන්ගේ ක්‍රියාවන්ය. සන්‍යාසීන් අයත් වන්නේ හුදකලා මාවතටයි. ඔවුන්ගේ චාරිත්‍රය වන්නේ තම නිවෙස්සා පවුල් අතහැර වනගත වී බ්‍රහ්ම පදාර්ථයේ සිහි කිරීමය. ඔවුන් පදාර්ථ ගැන, බ්‍රහ්ම පදාර්ථයේ ගැන දැනුම තිබෙන අයයි. ඔවුන් එම ආලෝක පදාර්ථය එනම් බ්‍රහ්ම දෙවියන් ලෙස හඳුන්වයි. ಭಾರತයේ ජනතාව මුලින්ම අයත් වන්නේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයටයි. නමුත් ඔවුන් හින්දුස්ථානයේ වාසය කරන බැවින් තමන් හින්දු ආගමට අයත් බව සලකයි. ඒ ආකාරයෙන්ම සන්‍යාසීන් පදාර්ථය එනම් ජීවාත්මයන්ගේ වාසස්ථානය දෙවියන් බව සලකයි. ඔවුන් සිහි කරන්නේ බ්‍රහ්ම පදාර්ථයයි. ඇත්ත වශයෙන්ම සන්‍යාසීන් සතෝ ප්‍රදාන වූ කල ඔවුන් ගොස් වනාන්තර ආදියේ සාමයෙන් වාසය කරයි. ඔවුන්
ගොස් බ්‍රහ්ම පදාර්ථයට මුසු වෙනවා නොවේ. පියා පවසන්නේ එය ඔවුන්ගේ ව්‍යාජ දැනුමයි. කිසිවෙකුට එම පදාර්ථයට මුසු විය නොහැක. ජීවාත්ම අවිනාශීය. එබැවින් ඔවුන් කිසිවක් තුලට මුසු වන්නේ කෙසේද? ඔවුන් භක්ති මාර්ගයේ දිගින් දිගටම බොහෝසේ ඔවුන්ගේ ඔළුව ගසා ගනී. ඉන්පසුව ඔවුන් පවසන්නේ දෙවියන් කුමන හෝ වේශයකින් පැමිණ ඔවුන්ව හමුවන බවයි. දැන් නිවැරදි වන්නේ කවුරුන්ද? ඔවුන් පවසන්නේ ඔවුන් බ්‍රහ්ම පදාර්ථයේ සමග යෝගාවේ සිට එය තුළට මුසුවන බවයි. ගෘහවාසීන් පවසන්නේ දෙවියන් එක් හෝ තව වේශයකින් පැමිණ අපවිත්‍ර අයව පිවිතුරු කරන බවයි. ඔහු ඉහළ සිට සිතිවිලි වලින් උගන්වනවා නොවේ. ගුරුවරයෙක් නිවසේ අසුන්ගෙන සිතිවිලි මාර්ගයෙන් දිරිමත් කරයිද? සිතිවිලි වලින් දිරිගැන්වීම කියා දෙයක් නැත. සිතිවිලි මගින් දිරිගැන්වීමෙන් කිසිවක් සිදුවන්නේ නැත. සංකර් සිතිවිලි මගින් දිරිගැන්වීමෙන් විනාශය සිදුවන බව පැවසෙන නමුත් එයත් නාටකයේ නියමිත වී තිබේ. ඔවුන් මිසයිලාදී නිෂ්පාදනය කළ යුතුයි. එය සිතිවිලි මගින් දිරිමත් කිරීම පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මිනිසුන් පවසන්නේ සියල්ල සිදුවන්නේ දෙවියන්ගේ සිතිවිලි මගින් කියාය. එසේ නැත්නම් ඔවුන් පවසන්නේ සංකර් ඔහුගේ ඇස විවෘත කළ විට විනාශය සිදු වූ බවයි. ඒ සියල්ල කතාන්තරයි. ඔවුන්ට එහි අරුත කිසිසේත් වැටහෙන්නේ නැත. ඔබ කාගේ හෝ දේවාලයකට ගිය විට ඔවුන් ගීත ගායනා කරන නමුත් ඔවුන්ට ගයන දෙහි අරුත වැටහෙන්නේ නැත. කිසිවෙකු ඔවුන්ගේ ජේෂ්ඨයන්ගේ ප්‍රශංසාව නොදනී. ඔවුන්ගේ ආගමේ ප්‍රාරම්භකයාව ඔවුන් ගුරු ලෙස අමතයි. ඇත්ත වශයෙන්ම ඔහුට ගුරු යැයි ඇමතීම වැරදි. ක්‍රිස්තුතුමා ගුරු කෙනෙක් නොවීය. ඔහු කළේ ආගමක් ස්ථාපිත කිරීම පමණයි. ගුරු කෙනෙක් යනු විමුක්තිය පිරිනමන කෙනෙකි. ඒ මිනිසුන් පැමිණෙන්නේ ඔවුන්ගේ ආගම් ස්ථාපිත කිරීමටයි. ඔවුන්ගේ පෙළපත ඔවුන්ගේ පසුපස මෙහි පහළට එයි. ඔවුන් කිසිම කෙනෙකුට විමුක්තිය පිරිනමන්නේ නැත. එබැවින් ඔවුන්ට ගුරුන් කියා අමතන්නේ කුමකටද? සිටින්නේ එක් ගුරු කෙනෙක් පමණක් වන අතර ඔහුට සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා යැයි කියයි. පියාණන් වන පරමාත්ම දෙවියන් පමණයි පැමිණ සියලු දෙනාටම විමුක්තිය පිරිනමන්නේ. ඔහු ඔවුන්ට විමුක්තිය සහ ජීවන මුක්තිය ලබා දෙයි. කිසි කෙනෙකුට ඔහු සිහි කිරීම නතර කළ නොහැක. මිනිසුන් ඒකායන පියාව සිහි කර මෙසේ කියයි. අහෝ දෙවියනේ, අහෝ ඊශ්වර, මන්ද ඔහු සියල්ලන්ටම විමුක්තිය පිරිනමන්නා බැවින් පියා පහදා දෙන්නේ ඒ සියල්ලම නිර්මාණයයි. පියාණන් නිර්මාණකරු වන්නේ මා පමණයි. සියල්ලන්ටම සතුට සහ උරුමය ලබා දෙන්නේ ඒකායන පියා පමණයි. සහෝදරයෙකුට තවත් සහෝදරයෙකුට උරුමයක් දිය නොහැක. සෑම විටකම උරුමයක් ලැබෙන්නේ පියෙකුගෙන්ය.
මම සියලුම අසීමිත දරුවන්ට අසීමිත උරුමයක් ලබා දෙමි. සෑම කෙනෙක්ම මා සිහි කරන්නේ මේ නිසාය. අහෝ දෙවියනේ, මට සමා වෙන්න. ඔවුන්ට කිසි දෙයක් වැටහෙන්නේ නැත. පියා පවසන්නේ මා පැමිණෙන්නේ ඔවුන් මට අඬගසමින් සිටි නිසා නොවේ. එය නාටකයේ පෙර නියම වූවක්. මගේ පැමිණීමේ කොටසද නාටකයේ නියම වූවකි. සියලුම අනේක ආගම් විනාශ කර එක් ධර්මය ස්ථාපිත කළ යුතුයි. කලියුගයේ විනාශ කර ස්වර්ණමය යුගයේ ස්ථාපිත කළ යුතුයි. මමම මගේම කාලයේදී පැමිණෙන්නෙමි. භක්ති මාර්ගයේ මෙම කොටසද නාටකයේ නියම වී ඇත්තක්. දැන් භක්ති මාර්ගයේ එම කොටස අවසන් වන අතර මා පැමිණ සිටිමි. බාබා, ඔබ පෙර කල්පයේදීද බ්‍රහ්මාගේ සිරුර තුළට ඇතුළු වුණා. ඔබට මෙම ඥානය මේක ලැබෙයි. ඔබට මේ නැවත නොලැබෙයි. මේ ඥානය වන අතර එය භක්තියයි. ඥානයේ ප්‍රතිලාභය වන්නේ ඉහළ නැගීමේ ස්ථිතියයි. ඔබට තප්පරයකදී ජීවන මුක්තිය ලැබෙන බව කියවෙයි. ජනක රජුට තප්පරයකදී ජීවන මුක්තිය ලැබුණි. රාදේ ඉන් පසුව අනුරාදේ එනම් නැවත රාදේ වන කෙනා වන බවත් කියමනක් තිබේ. ජනක්ද ඉන් පසුව අනුජනක් එනම් නැවත ජනක් වන කෙනා සීතාගේ පියා වෙයි. මෙම ඥානය තුලින් බොහෝ නිදසුන් දී ඇති නමුත් මිනිසුන්ට කිසිම දෙයක් වැටහෙන්නේ නැත. ජනක්ට තප්පරයකදී ජීවන මුක්තිය ලැබුණු බව ඔවුන් පවසයි. ජීවන මුක්තිය ලැබුණේ එක් ජනක්ට පමණක්ද? සෑම කෙනෙකුටම ජීවන මුක්තිය ලැබෙයි. මුළු ලෝකේටම එය ලැබෙයි. විමුක්තිය සහ ජීවන මුක්තිය යන ව්‍යවහාර එකමය. ජීවන මුක්තිය යනු ඔබ මෙම රාවණගේ රාජධානියෙන් ජීවත්ව සිටියදී මිදීම යන්නයි. ඔය දරුවන් කෙතරම් පහත් වී ඇද්ද කියා බාබා දන්නවා. ඔබ බොහෝ දුකට පත්ව සිටී. ඔබට දැන් විමුක්තිය ලැබීමට තිබේ. ඔබ ප්‍රථමයෙන් විමුක්තියටත් ඉන්පසුව ජීවන මුක්තියටත් යයි. ඔබ සාම දේශයටත් ඉන්පසුව සතුටු දේශයටත් යයි. පියා ඔබට මෙම චක්‍රයේ රහස් විස්තර කර දී ඇත. පියා පවසන්නේ මෙකල ලෝක වෘක්ෂය මුළුමනින්ම පරිහානියට හා තමෝ ප්‍රදාන් වී තිබේ. කිසිම කෙනෙක් තමන් ආදි සනාතන දෙවි දේවතා ධර්මයට අයත් බව නොසලකන්නේ මේ නිසාය. ඔබ අයත්ව සිටියේ ආදි සනාතන දෙවි දේවතා ධර්මයටයි. මන්ද දේවතාවන් පාරිශුද්ධ බැවින් අපවිත්‍රාය තමන් දේවතාවන් යයි කියාගන්නේ කෙසේද? මෙසේ කියවෙන්නේ මේ නිසාය. අඛණ්ඩව මෙම පාපයන් අත්හරින්න. මෙම පාපයන් චක්‍රයෙන් භාගයක්ම පැවතී ඇත. දැන් එක් උපතකට ඒවා අත්හරින්න. කෙසේ වෙතත් මේ සඳහා උත්සාහයක් අවශ්‍යයි. උත්සාහ නොදරා ඔබට ලෝකේ පාලකයන් විය නොහැක.
ඔබට තමන්ට ආධිපත්‍යයේ තිලකය ලබා දිය හැකි වන්නේ පියා සිහිපත් කරන විට පමණයි. ඔබට රාජධානියට අයිතියක් හිමි කරගත හැක්කේ එවිට පමණයි. ඔබ කෙතරම් පියා සිහිපත් කරන්නේද? එමෙන්ම කෙතරම් ශ්‍රීමත් අනුගමනය කරන්නේද? ඒ අනුව ඔබ රජවරුන්ගෙත් රජවරුන් බවට පත්වෙයි. ඔබට ඉගැන්වීමට ගුරුවරයා පැමිණ ඇත. මෙය මනුෂ්‍යයන්ගෙන් දේවතාවන් බවට පරිවර්තනය වීමට ඇති පාසලයි. සාමාන්‍ය මිනිසෙකුගෙන් නාරායන බවට පරිවර්තනය වීමේ කතා පුවත ඔහු ඔබට පවසයි. මෙම කතා පුවත ඉතා සුප්‍රසිද්ධයි. මෙයට අමරණීයත්වයේ කතා පුවත, සත්‍යනාරායණගේ කතා පුවත සහ තෙවැනි ඇසේ කතා පුවත යයිද කියයි. මෙම ගීතය කෙතරම් ලස්සනද කියා බලන්න. බාබා අපව ලෝකයේ අධිපතියන් බවට පත් කරන අතර කිසිවෙකුට අපගේම ආධිපත්‍ය ඉවත් කළ නොහැක. කිසිම භූමි කම්පාවක් ආදිය නොතිබෙයි. එහි බාධක පිළිබඳ ප්‍රශ්නයක් නැත. ඔබට පෙර චක්‍රයේදී මෙන්ම නොසැලවෙන නොබෙදුණු පාරිශුද්ධත්වයේ සාමයේ සහ සතුටේ රාජධානියක් ලැබෙනවා. ಭಾರತය සෑම වසර 5000කට වරක්ම දිව්‍ය ලෝකය බවට පත්වෙයි. ඔබ දේවතාවන්ව සිටී බවත් ඉන්පසු උපත් 84ක් ගැනීමෙන් ඔබ කවුරුන් බවට පත් වූයේද කියා ඔබ දන්නවා. ඔබ දැන් දේවතාවන් වීමට යනවා. මෙයට ස්වදර්ශන චක්‍රධාරියෙක් වීමයි කියයි. අච්චා. සුමිහිරි ආදරණීය බොහෝ කලක් නැති වී සිට දැන් හමුවන දරුවන්ට ඔබගේ මව පියා බාප් දාදා සෙනෙහසින් සිහිපත් කර සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරයි. ආධ්‍යාත්මික පියාගෙන් ආධ්‍යාත්මික දරුවන්ට নমස්කාරය. ආධ්‍යාත්මික දරුවන්ගෙන් ආධ්‍යාත්මික පියාට নমස්කාරය. ධාරණය සඳහා සාරාංශය. අංක 1. ආධිපත්‍යයේ තිලකය තමන්ට ලබා දීම සඳහා සිහිපත් කිරීමට උත්සාහ දරන්න. සියලුම පාපයන් අත්හරින්න. අංක 2. බ්‍රහ්ම පියාමෙන් සාමාන්‍ය ලෙස සහ අදෘශ්‍යමානව රැඳී සිටින්න. කිසිම බාහිර ආටෝපයක් තබා නොගන්න. ඔබගේ අනාගත රාජධානියේ කෝල්මත්භාවය පවත්වා ගන්න. බාබාගේ වරදානය ඔබගේ දැනුමින් පිරිපුන්, බලයෙන් පිරිපුන් සහ සෙනෙහසින් පිරිපුන් ස්වරූපයෙන් ඔබගේ සෑම ක්‍රියාවකින්ම සාර්ථකත්වය ලබා සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වේවා. පරමාත්ම පියාය විස්තර කරනවා ඔබගේ වදන් වලින් ඔබ සේවය කරන විට ඔබගේ සිතුවිලි බලවත් විය යුතුයි. ඔබගේ සිතුවිලි වලින් අන් අයගේ සිතුවිලි වෙනස් කරන්න. එනම් ඔබගේ මනසින් ඔවුන්ගේ මනස පාලනය කරන්න. එමෙන්ම වචන වලින් ආලෝකයේ සහ බලය ලබා දීමෙන් ඔවුන්ව දැනුමින් පිරිපුන් කරන්න. ඔබගේ ක්‍රියා තුළින් එනම් ඔබගේ සම්බන්ධතා සහ විනෝදාත්මක ක්‍රියාකම් තුළින්
ඔවුන්ට සැබෑ පෞලක අත්දැකීමක් ලබා දෙන්න. ඔබ ස්වરૂප තුනේම ස්ථාවරව රැඳී සිටිමින් සෑම ක්‍රියාවක්ම සිදු කරන විට ඔබ ඉබේටම සාර්ථකත්වයේ ප්‍රතිමූර්තියක් වෙයි. පාඨය පිවිතුරු සිත්විලි බලය රැස් කරගන්න. එවිට මෙම බලය ඔබට ආරක්ෂාවේ මඟක් වෙයි. පිවිතුරු සිත්විලි බලය රැස් කරගන්න. එවිට මෙම බලය ඔබට ආරක්ෂාවේ මඟක් වෙයි. ඕම් ශාන්තිය.